අත්තඝාතනාදී අකුසලයේ අවශේෂ විපාක විඳින්න සිද්ධ වෙනවා. හොඳයි. පැහැදිලි නේද? හොඳයි. ඇහෙනවනේ හැමෝටම? හොඳයි. ඇහෙනව නේද? එහෙමයි. ඇහෙනවද කොහොමද කියලා පොඩ්ඩක් කිව්වනම් අපිට ඇහෙනවා. හොඳට ඇහෙනවා. හොඳයි. ඊළඟට දෙවෙනි සිල්පදයේ තමයි සොරකම් කිරීමෙන් වැළකීම. ඒ සිල්පදයේ ditta ධම්ම වේදනීය කර්ම විපාකයේ වෙන්නේ අපිට අපි උපයා ගන්න දේවල් අහිමි වෙන්න මොනම හෝ ආකාරයේ කාරණාවක් එක්නවා. එක්ක ගම් වතුරක් හරි එහෙම නැත්නම් සතුරු උපද්‍රවයක් හරි මොනම හෝ විදිහේ යම් කාරණාවක් වෙනවා ditta ධම්ම වේදනීය කර්මය. ඒ වගේම අපි මානින් මත්තේ අපාගාමී වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම කාමයේ වාතවා හැසිරීම ditta ධම්ම වේදනීය වශයෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සතුරු බහුල වෙනවා. යන යන තැන අපිට මිතුරන් අහිමි වෙන්න කවුණු යෙදනවා. ඒ වගේම මානින් මත්තේ අපාගාමී වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේම අපි බුදු කිව්වහම දේවාත ඉතිම අභූත දේවල් අහන්න වෙනවා. මානින් මත්තේ අපාගාමී වෙන්න හේතුවක් වෙනවා. මත්ද්‍රව්‍ය ශරීරගත කරගත්තාම එතනදී අපි අර සිහි කල්පනාව නැත්තම් මදේ හා ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය හින්දා අපි විෂදාම වේදනීය වශයෙන්ම යම් යම් උමතු තත්යකට ඒ වගේම හිත එකඟ කරගන්න අපහසු තත්යකට වගේ බොහෝ කරුණු වලට මුහුණ දෙනවා. මානින් මත්තේ අපාගාමී වෙන්නේ මත්ද්‍රව්‍ය ශරීරගත කරගත්තාම සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාතවා හැසිරීම, බොරු කීම්, කේලාම් කීම්, සරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටියේ ව්‍යාපාදේ මේ දස අකුසල කර්මපතන වෙන්නේ ඒක හේතුවක් වන හින්දා මේ වගේ පංචශීලයේ ආරක්ෂා කරගත්තාම මෙලොවදී ලැබෙන ditta ධම්ම වේදනීය ප්‍රතිඵලات ඒ වගේම දීර්ඝ සංසාරී සැරිසනකොට අපාගාමී වන කටයුතු ඒ අවස්ථාව වළක්වා ගැනීමුත් ඉන් පස්සේ සසරේ අවශේෂ විපාක විදිහට ඒ කර්මයේ හැටියට ඒ අවම විපාක ඒ වගේම ඊන් ලැබෙන්න පුළුවන් ඉහළම දුක් කරදර පීඩාදී ඒව වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා සිල් රැක්කහම. සිල් රැක්කහම අපිට භාවනාදී කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට චිත්තසංතතිය කුසලයේ හැසිරෙන්නත් පුරුදු වෙනවා. අපි හිත නිතරම කුසලයේ පිහිටුවා ගන්නට කටයුතු කරන්නටම ඕනේ. ඒ වගේම තමයි අපි දන් දෙමින් සිල් රැකීමේ කටයුතු කරන අතරේ භාවනා කටයුතුත් කරන්නටම ඕන. භාවනා කටයුතු පිළිබඳව ඔය ඇත්තෝ අහන ප්‍රශ්නවලදී අපි පිළිතුරු ලබා දෙන්නම්. ඒ වගේම දන් දීම, සිල් රැකීම, භාවනා වැඩිම කියන මේ කාරණා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්. මේ කාරණා එක්ක ජීවිතයේ එකම ප්‍රධාන අරමුණක් තියෙන්න ඕන. ඒ තමයි මගඵල ලබනවා සසරින් එතර වෙනවාම කියන එක. එතනදී මේ මනුස්ස ජීවිතයේ ඔය ඇත්තන්ට එක අරමුණක් තියාගන්න ඒ තමයි නිවන් දකින්න වාමයි කියන එක. සියලු කෙලෙසුන් නැසා සසරින් එතරව නිවන් දකින්න වාමයි කියන අරමුණ ඇතුව කටයුතු කරනකොට පින්වත්නි නිවන් දැකීමේ ඒ අවස්ථාවට අදාළ ඒ සෝවාන් ආදී මාර්ගඵල උපදවා ගන්නට අවශ්‍ය හේතු සම්පත් ලැබෙනවා. දැන් මගඵල ලැබිය හැකි උපතක් නම් ලැබලා තියෙන්නේ ඔය ඇත්තන්ට අර සතර සතිපට්ඨාන නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ තියෙන විදිහට උපරිම අවුරුදු 7ක් අවම දින 7ක් ඒ ආකාරයට සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ධර්ම සාකච්ඡාවට යමු නේද මහත්මයා? ස්වාමීන් වහන්සේගේ නවසරය නම් සහෝදර සහෝදරියෝ දැන් අපිට තියෙනා වූ මේ ධර්ම සාකච්ඡා ගැටලු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න මම හිතනවා ස්වාමීන් වහන්සේ සතුටු වෙයි මේ ධර්ම ශ්‍රවණයේ පිරිස දැක බලා ගන්නත්. ඒ නිසා කැමැති කට්ටිය මේ කැමරාස් ඕපන් කරන්න. එතකොට මේ අපිට ස්වාමීන් වහන්සේලාට වඩා
සමීපවක් ඇති වෙනවා. ඒ නිසා ඒ වගේම අවස්ථාවක් කරගන්න දැන් ස්වාමීන් වහන්සේගෙන් මේ අර මුලින් සඳහන් කරා වගේ කිසිම ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් ලාමක ප්‍රශ්නයක් බොළඳ ප්‍රශ්නයක් කියලා එකක් නැහැ. ඕනෑම ධර්ම ගැටලුවක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. ස්වාමීන් වහන්සේ අපට ආරම්භයක් ලබා දුන්නා පමණයි මේ අවස්ථාවේදී. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හැමෝගෙම මුහුණු දකින්න ලැබෙන එකත් බොහොම හොඳයි. අර මුහුණු දකිනකොට අපිට වඩා පහසුවක් ඇති වෙනවනේ පිළිතුරු දෙන්න. එහෙමයි. හොඳයි. දහම් ගැටළු ඉදිරිපත් කරන ඔය පින්වත්තුන්. හොඳයි. ඔය ඇත්ත ප්‍රශ්නයක් අහනකම් මම යම් ප්‍රවේශයක් ගන්නද? එහෙම ස්වාමීන් වහන්සේ. හොඳයි. පින්වතුනි අපිට මනුස්ස ජීවිතය ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ ලැබුණු මනුස්ස ජීවිතේ හැම මොහොතකම මේ රූපය ඇතිව නැතුව යන පත්‍යයන්ගෙන් හටගන්න එකක්. මේ රූපය කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගෙන හටගත්ත ගමන්ම නැතුව යන චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන රූප ස්වභාවයක්. කොයි වෙලාවකවත් අපිට මේ ශරීරයේ රූපේ දිහා බලලා මේක ආත්මය, මේ මම, මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා දෘෂ්ටියක් ගන්න පුළුවන් කමක් නැහැ. මෙතන තියෙන්නේ හැම මොහොතකම ඇතිව නැතුව යන හේතුන්ගෙන් හටගෙන ඒ වාගේම ලක්ෂණේ හැටියට නැතිව යන ධර්මතාවයක්. ඇතිව නැතුව යන රූපය ඒ වාගේම නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම දෙකින් පීඩාවට පතන හින්දා ඒක සැප ධර්මයක් විදිහට ගන්න බෑ. ඒක දුක්ඛ ධර්මයක්. ඇතිව නැතුව යන ඇතිවීම නැතිවීම දෙකින් නිතරම පීඩාවට පතන මේ රූපය ආත්මයයි, මේ රූපේ සත්වයේ, මේ මම කියලා අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපේ කර්මාදී හේතුන්ගෙන් හටගන්න හින්දා. ඒතර කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් තමයි මේ රූපය හටගන්නේ. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතා අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන ධර්මතා වගේක්. මොකද වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික ධර්ම 52ටම නමක්. වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය වෙනවා. ඒ වගේම සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය වෙනවා. චේතනාව සහ යට ඇති අනිකුත් චෛතසික 49 කියන චේතනාවත් එක්කේ චෛතසික 50ම සංඛාරා ස්කන්ධය වෙනවා. එතකොට මේ වේදනා සංඥා සංකාරය ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම සිතේ. ඒ කියන්නේ සිතේ යෙදෙන ගති ධර්ම. සිත ගැන කතා කළාම අපිට සිත කියන්නේ අරමුණු දැනීමේ ස්වභාවය කියලා තේරුම් ගන්නට වෙනවා. මොකද අරමුණු දැනීමේ ස්වභාවය වන මේ සිතට දැනීම විතරයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට සිතේ යෙදෙන චෛතසික ධර්මානුව තමයි සිතක් බලවත් එකක් වෙනවාද දුර්වල එකක් වෙනවාද කියලා කියන කාරණාව වෙන්නේ. එතකොට සිත බලවත් මේ සිත අපිට පුළුවන් මේ ලෝකේ තියෙන බලවත්ම දේ කරගන්න. ඒ වගේම මේ සිත තමයි මේ ලෝකේ තියෙන දුර්වලම දේ බවට පත් වෙන්නේ. ඒ සිතේ තියෙන චෛතසික ධර්මානුව. එතකොට චෛතසික ධර්මයි සිතයි කියලා කියන්නේ හැම මොහොතකම සිත හටගත්තිම හටගන්න, සිත නැති වෙද්දිම නැතිවන, සිත ගන්න අරමුණම ගන්න, ඒ වගේම හැම මොහොතකම ඇතිව නැතිව යන ස්වභාවය 4 ආකාරයකට. මේ වගේ සිතත්, චෛතසිකත්, රූපත් කියන මේ ධර්මතා අනිත්‍ය ධර්මතා, දුක්ඛ ධර්මතා, අනාත්ම ධර්මතා. එතකොට ත්‍රිලක්ෂණයේ යුක්ත මේ ධර්මතා අපි ආත්මයේ මම විදිහට ගන්නේ නැතුව අපි
යෝනිසෝ මනසිකාරයෙන්, ඒ කියන්නේ උපාය මනසිකාරයෙන් නුවණින් යුක්ත මෙනෙහි කරමින් එහි ක්‍රියාපටිපාටියේ තීරුම් අරගන්නට ඕනේ. ඒකට හුඟක්ම උපකාර වෙන්නේ පරතෝ ഘോഷය. පරතෝ ഘോഷය කියන්නේ ධර්ම ශ්‍රවණී කිරීමේ කියන ධර්මයේ ඇහුම්කන් දීම. ධර්මයේ ඇහුම්කන් දීම, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කිරීම ආදී කරුණු වලින් අපිට පුළුවන්කම ලැබෙනවා පරතෝ ഘോഷය ඇති කරගන්න. පරතෝ ഘോഷය තිබුණොත් තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් ඇති තැන සම්මා දිට්ඨිය තමයි ඇති වෙන්නේ. එතකොට ඔය ඇත්තන්ට නිවන් දකින ගමනට පිළිපදින්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. වෙන ප්‍රතිපදාවක් නෑ සසරින් එතර වෙන්න. සසරින් එතර වන ගමනට පිළිපදින්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එතන ඒ ඇතුලේ තියෙනවා සම්පූර්ණයෙන්ම ධනෙ ලැබෙන, බලය ලැබෙන, නිදුක්කම ලැබෙන, නිරෝගීකම ලැබෙන, ඒ වගේම පිරිස් බලය ලැබෙන, මනුස්ස ජීවිතයේ උප්පත්තිය ලැබෙන, ඒ වගේම ප්‍රඥාව ලැබෙන, ඒ වගේම අපි කෙටියෙන් කිව්වොත් බෝධිපාශික ධර්මතා 37ම එකට යෙත්න මාර්ගසිතක් ඇතිවීම දක්වා අවශ්‍ය කරන සියලු හේතු සම්පත් ගොඩනැගීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීම තුළ තියෙනවා. ඒ නිසා එකම ප්‍රතිපදාව වෙන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ස්වාමීනාංශ ඔබේ දේශනාවේදී ඒ එක වචනයක් මේක අපි නිරන්තරයෙන්ම අහන දේශනාවල සෑම දේශනාවම අන්තර්ගත වෙන වචනයක් ඒත් සිළු දනාගේම මගේ සිළු දනාගේමත් වැඩි අවබෝධය සඳහා යෝනිසෝ මනසිකාරය කියන එක අපිට මාතෘ දෙන්න සෝමනාත් අර්ථකථන දීගෙන ඒ යෝනිසෝ මනසිකාරය කියන එකත් වැරදියට භාවිතා කිරීමක් තියෙනවා කියලා මට හිතෙනවා. අපට යෝනිසෝ මනසිකාරය පහදා දෙන්න ස්වාමීන් වහන්සේ සංකල්පය. බොහොම හොඳයි. පින්වත් මහත්තුනි මහත්මියනි, යෝනිසෝ මනසිකාරයට කියන අපි තව සිංහල නම තමයි උපාය මනසිකාරය. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කිරීම. එතනදී අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ ඒ ධර්මතාවයන්. මෙතනදී හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ත්‍රිලක්ෂණයේ යුක්ත ධර්මතා අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. නිරන්තරයෙන්ම අපි උපාය මනසිකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. හැම මොහොතකම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන මෙන්න මේ ස්කන්ධ ධර්මයෝ, ඒ වගේම ධාතු ආයතන, ඉන්ද්‍රිය ආදී ඒ ධර්මතා විදිහටම දක්වමින් කටයුතු කරන්නට ඕන. කොයි මොහොතකවත් ඒ ධර්මතා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ යුක්ත වුණාට ඒවා ආත්ම විදිහට සතපුද්ගල සංඥාදී ඇති කරගන්නේ නැතුව නිරතුරුවම අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ උපාය මනසිකාරයට නුවණින් මෙනෙහි කිරීමට නමක්. හොඳයි. ඒ ගැන තව විස්තර අවශ්‍ය නම් අහන්න පුළුවන්. හොඳම ස්වාමීන් ඒක තමයි ඇත්තටම දැන් අපි හුඟක් වෙලාවට අපි හිතනවා කරන දේ ගැන සිහියෙන් ඉන්න එක තමයි අපේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒක අපි ගලපන්නේ නැහැ ත්‍රිලක්ෂණ එක්ක සහ මේ අනිත්‍යභාවය සමග. ඒක නිසා තමයි මම මේ ඉල්ලීම කරේ ඔබ වහන්සේගෙන්. ඒක ද ඔබ වහන්සේ තාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඔව් පින්වත් මහත්මයා, එතනදී තව කරුණක් කියන්නට ඕන. නැගෙනහිර අහසේ ඉර උදා වෙන්න කලින් අපිට ලා ආලෝකයක් දකින්න ලැබෙනවා. අපි ඒක හඳුන්වන්නේ අරුණෝදය කියලා. එතකොට අරුණෝදය උදා වෙනකොට දන්නව අනිවාර්යයෙන්ම ඉර උදාව වෙනවයි කියලා. එතකොට යෝනිසෝ මනසිකාරයේ හරියට නැගෙනහිර අහසේ උදාවන අරුණෝදය වගේ කියලා බුදු පියාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කළා තියෙනවා. අරුණෝදය උදා වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඉර උදාව සිද්ධ වෙනවයි කියන එක. ඒ වගේ යෝනිසෝ මනසිකාරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදන ගමනට අවශ්‍යමයි සම්මා දිට්ඨිය ඇතිවන්නට. ඒ අනිවාර්යයෙන්ම උවමනා කාරණාවක්. එතනදී යෝනිසෝ මනසිකාරය කිව්වහම උපාය මනසිකාරයයි.
සතිය කියන්නේ සිහියට නමක්. සතිය කිව්වා මේ සතර සතිපට්ඨාන සිහිය. මෙතනදී සතියයි යෝනිසෝ මනසිකාරයයි දෙකක්. අවසරයි ස්වාමීන් වහන්සේ අපි එදිනෙදා ජීවත් වීමේදී නිතරම කුසල අකුසල් කෙලෙස් වගේ දේවල් නිතර මේ අපේ යටින් සිදු වෙනවා අකුසල් කුසල් ඒ වගේම ක්ලේශ ඇති වෙනවා මේවා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් දැන් භවයක් හැදෙනකොට කෙලෙස්ට බලපාන්නේ නැත්නම් කුසල අකුසල් මේ කියන්නේ කුසල අකුසල් වලින් අකුසල් විපාක දෙනවා කුසල් වලින් කුසල් විපාක දෙනවා ඒකට භවයක් හැදෙනකොට මේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කෙලස් ගැනත් දැන් අපි දැන් ඉගෙනගෙන තියෙනවා ඇසෙන් චක්කු විඥාණය ඒක හරහා අවසානයේදී જાතියක් නැත්නම් භවයක් සිද්ධ වෙනවා ඒ වගේම මේ කර්මය කියන එක අකුසල් කුසල් වශයෙන් විපාක දෙනවා මේවා සම්බන්ධ කළ වහන්සේට මේ જાතිය නැවතවිත් ඇතිවීම කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි පින්වත් මහත්මයා ඊටාම හොඳ ප්‍රශ්නයක් එතනදී ඒ කවුනේ මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන කෙලෙස් කිව්වහම චිත්තසංතතිය කිලිටි කරන ඒ ධර්මතා අපිට කාමාසව භවසව දිඨාසව අවිචාසව විදියට ඒ කියන්නේ ආසව අනුසය ඕග යෝග නීවරණ සංයෝජන ආදී නම් ගොඩකින් කියන්න පුළුවන් හැම වෙලාවකම පුරුදු පුහුණු වෙන්න ඕනේ අපේ සිත අපිරිසිදු කරන ඒ කිලිටි ධර්ම කිසිවක් ඇති නොවන විදිහට අපේ චිත්තසංතතිය තුල කුසල් වඩන්න. කුසල් නැත්නම් කුසල් උපදවා ගන්න, කුසල් තියෙනවා නම් තියෙන කුසල් වැඩි දියුණු කරගන්න කටයුතු කරන්නට ඕන. ඉතින්දී සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. ඒ කියන්නේ නූපං අකුසල් නූපදින්නට කරන වීර්ය. උපං අකුසල් දුරු කරන්නට කරන වීර්ය. ඒ වගේම නූපං කුසල් උපදවන්නට කරන වීර්ය. උපං කුසල් වැඩි දියුණු කරන්නට කරන වීර්ය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තියෙන්න ඕන. දැන් මේ අහපු ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් නෙමෙයි ටිකක් දීර්ඝ පිළිතුරක් දෙන්න ඕනේ. ඒ නිසා අහුම්කන් දෙමින් ඉන්න පුළුවන් නේද හැමෝටම? හොඳයි. එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත් මහත්මයා අපි ජීවත් ඉන්නකොට මේ වෙලාවේ අපේ සිත තුළ ඇතිවන ද්වේෂයට පුළුවන් මේ මොහොතේම අපේ රූපය විරූපී කරන්න. හිතන්න අපි ඉස්සරහා ඉන්නවා කියලා කවුරු හරි නිමල් කියලා කෙනෙක්. එයාට මතක් වෙනවා ඊයේ දවසේ මොනවා හෝ සිදුවීමකදී එයාට කවුරු හරි බැනපු කාරණාවක්. අපි ඉන්නකොට එයාට ඒක මතක් වෙද්දිම එයාගේ මන ආයතනයෙන් ඒ අරමුණ එනකොටම එයාගේ චිත්තසංතතිය තුළ අදෝස අමෝහ කියන හේතු යෙදෙන හින්දා ඒ අප්‍රිය අරමුණත් එක්ක ඒ මොහොතේම ඇතිවන ජවනයන්ට බලන් ඉන්න අපිට පේනවා එයාගේ රූප ස්වභාවය වෙනස් කරනවා. එතකොට අප්‍රිය අරමුණක් නැත්තම් අකමැති දේශ නැත්තම් ඒ කෙලිස් ධර්මයක් හින්දා ඒ මොහොතේම එයාගේ රූප ස්වභාවය වෙනස් කරපු විදිහ අපිට පේනවා. ඒ වගේ කුසල් වලදීත් අකුසල් වලදීත් හිතේ යෙදෙන විදිය අනුව ඒ මොහොතේම නාම රූපයන් හටගන්වන විදිහක් තියෙනවා. අපි ඒක ප ဋ ාණයන් එක තමයි බලන්න ඕනේ. පටිච්චසමුප්පාද ප ဋ ාණ ණය ක්‍රමයට. එතකොට අපිට පේනවා මේ මොහොතේ ඇතිවන සිතේ ඇතිවන අකුසලයන්ට පුළුවන් ප්‍රවෘත්ති විපාක ජීවත් ඉද්දී අපිට විපාක ලබා දෙන්න. රූපේ පැත්තෙන් වේදනා සංඥා සංකාර විඥාන පැත්තෙන් ඒ අකුසලයේ කර්මය කෙලින්ම හේතුවක් බවට පත් වෙලා යම්කිසි මේ විදිහකට යම් රූප වේදනා සංඥා සංකාර විඥානාදී ජනිත කරනවා. ඒ ප්‍රවෘත්ති විපාක ඒ වගේම මානාසන වෙලාවේදී මානාසන චිත්ත වීතියට ඒව අරමුණු වෙනකොට ඊළඟට උප්පත්තිය ලබන තැනට
ඒ කෙලිම විපාක විඥාන ඇති කරනවා. එතකොට ජීවිතයේදී කාලයක් තිස්සේ කේන්ති යන විදිහට අපි හුරු පුරුදු වුණොත්, කාමයේ ඇතිවන විදිහට හුරු පුරුදු වුණොත්, ඒ වගේම ඊර්ෂ්‍යා මාන ආදී අකුසලයේ ඇතිවන විදිහට පුරුදු පුහුණු වුණොත්, ඒකෙන් ditta ධම්ම වේදනීය වශයෙන් ජීවත් ඉද්දිත් ලැබෙන විපාක විශාලයි. ඒ වගේම උප්පත්තිය ලබා දෙන්නත් එයින් කර්ම ජනිත වෙනවා. ඒ කියන්නේ එයින් නැවත උප්පත්තියක් ලබා දෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. මෙතනදී පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙන්ජාභි සංඛාර විදිහට පටිච්ච සමුප්පාද ණයකමේට අපිට හම්බ වෙන්නේ ප්‍රතිසන්දි විඥාණය පහළ වෙන්න බලපාන පින්පවුසා සිතේ එකඟ වීම ආදී කාරණා. ඒ වගේම තවත් ඒක මේ මොහොතේදී කොහොමද මේ නාම රූපයන්ට පත්‍ය ධර්ම වෙන්නේ කියලා හොයාගෙන යනකොට අපිට ප්‍රවෘත්ති විපාක ස්වභාවය හම්බ වෙනවා. ප්‍රතිසන්දි විපාකත් හම්බ වෙනවා, ප්‍රවෘත්ති විපාකත් හම්බ වෙනවා. ඒ නිසා තරහා යන කෙනෙක් නිතරම මෛත්‍රිය කරමින් තමන්ට තරහ නොයන තත්ත්වයකට තමන්ව පත් කර ගන්න ඕනේ. ඒ වගේම නිතර කාමයේ ඇතිවන කෙනෙක්, ඒ වගේම ඊර්ෂ්‍යා මාන ආදී අකුසල චෛතසිකයෝ ඇතිවන කෙනෙක් තමන්ට ඒ කෙලෙස් ඇති නොවන විදිහට ඒ කෙලෙස් යටපත් කරමින් කුසල් උපදින විදිහට පුරුදු පුහුණු කරන්න ඕන. ඒ තමයි භාවනා කරන්න ඕන. දැන් භාවේති කුසලී ධම්මේ ආසීවති වඩ්ඩේති ඊතායාති භාවනා. කුසල ධර්මයන් වැඩිම තමයි භාවනාව වෙන්නේ. එතකොට නැති කුසල් උපදවන්න ඕනේ, තියෙන කුසල් වඩන්නට ඕනේ. වැඩි දියුණු කරන්නට ඕනේ. එතකොට ඉපදවීමයි වැඩිමයි දෙකම කෙරෙන්න ඕන. එහෙම කටයුතු කරනකොට අර ජවන විපාකතත් එහෙම නැත්නම් අපිට ditta ධම්ම වේදනීය වශයෙන් හෝ එහෙම නැත්නම් උපපච්ච වේදනීය විදිහට අපරාපරිය වේදනීය විදිහට විපාක දෙන්න අකුසල කර්මයක් නැති වෙනවා. මොකද හිත කුසලයේ පුරුදු කරලා තියෙන හින්දා. හැම වෙලාවකම කර්මය කියන්නේ විශාල මාතෘකාවක් බව තේරුම් අරගෙන එතනදී චේතනාවයි කර්මයේ වෙන්නේ කියලා තේරුම් අරගෙන එතකොට චිත්තසංතතිය තුල නිතරම අපි පුරුදු පුහුණු කරන කුසල චේතනා අකුසල චේතනා වලට අදාළව මෙතන ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, හැම මොහොතකම ත්‍රිලක්ෂණයේ යුක්ත හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වූ නාම රූප ස්කන්ධ ආදී ධර්මතා වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒකට කෙලින්ම අර කර්මය පත්‍යක් ධර්මයක් වෙනවා. විවිධාකාර හේතුන් බලපානකොට කර්මයේ තරම් අපිට බලපාන තවත් හේතුවක් නැහැ කියලා තීරුම් අරගෙන අපි හිත කුසලයේම තියාගන්න ඕනේ, කුසල් වඩන්නට ඕනේ. දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න ඕනේ, ධර්ම සාකච්ඡාදී කරන්න ඕන. දැන් අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන කවුණක් මතු කළානේ. එතකොට මේ මතු කරපු කාරණාවේ පාළි පාඨයේ කිව්වේ එතනදී අපි දැන් ඇසින් යම්කිසි රූප අරමුණක් ගන්නකොට රූප ඡායාවක් ඒ වගේම ඇසත් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් ඒ වගේම චක්කු විඥානයක් මේ තුනම එකට හමුවන තැන විඥානයේ යෙදෙන පස්සේ නිසා අපිට යම්කිසි සැප වේදනාවක් එහෙම නැත්නම් දුක් වේදනාවක් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන වේදනා තුනෙන් එකක් ඇති වෙනවා. එතකොට ඒ වේදනාවත් එක්කම අපිට ඇති වෙනවා තණ්හාව. දැන් තණ්හා කිව්වහම ඒ තණ්හාව වැඩිම තමයි ඒක විශාල විදිහට විස්තර කරන්න ඕන කරුණ. තණ්හාව වැඩිම තමයි කාමෝපදාන, ditthූපදාන, සීලබ්බතූපදාන, අත්වාදූපදාන විදිහට උපාදානය වෙන්නේ. මෙතනදී ඊටාම සියුම්ව පරිස්සා කරද්දී ඒ චිත්ත සංතතිය තුලම ලෝභය, ද්වේෂය, මෝහය. ඒ කියන්නේ ලෝභයයි මෝහයයි හෝ දෝෂයයි මෝහයයි හෝ මෝහේ විතරක් හෝ යෙදෙමින් චිත්තසංතතිය තුල කාමාස භවසවාදී ධර්මියෝ පවතිමින් සිදුවන ක්‍රියාවලියත් ඒ වගේම අලෝභ අදෝස හෝ අලෝභ අදෝස අමෝහෝ කියන හේතු යෙදෙමින් ඒ සිද්ධ වෙන ක්‍රියාවලියත් ආදී කවුනොත් එක්ක මේ ජීවත් ඉද්දිම අපිට විපාක දීමුත් උප්පත්ති ලබා දීමේ විපාක දීමුත් කියන කර්ම භව උප්පත්ති භවකින් ලොකු කතාවක් මේ සිද්ධ වෙනවා.
ඒ කියන්නේ ලොකු දිග හැරීමක් වෙනවා. ඒතකොට කර්ම භව, උපාත්ති භව කිව්වහම ඒක මෙලොව මේ මොහොතටත් අදාළයි. ඒ වගේම මේ මුළු ජීවිත කාලෙටමත් අදාළයි. ඊළඟට උප්පත්තියක් ලැබීමටත් අදාළයි. දීර්ඝ සසරට සම්බන්ධව මේ කාරණා වෙන්නේ. එතනදී අපිට අද තියෙන මේ හැම බැඳීමක්ම යම් මොහොතකදී අපිට අහිමි වුණාට මේ මොහොතේ පවා මේ නාම රූප ධර්මිය සනිකමානයකට පත් වෙනවා. ඊළඟ භවයේදී මේ මුණ ගැහියෙන් අපිට මුණ නොගැහෙන්න පුළුවන්. ඒ නොගැහි දිගටම දීර්ඝ සසර යනකොට අපේ පසුපස තියෙන්නේ දීර්ඝ සංසාරයකදී රැස් කරගත්ත කර්මම තමයි. තව ප්‍රශ්න ඉදිරිපත් කරමු නේද? අවසරයි අපේ හැඳුනේ හේතුඵල ධහම ගැන ටිකක් ගැඹුරින් වහන්සේගෙන් දැනගන්න දෙයක් අවශ්‍යයි. මොකද හේතුඵල ධහම කියන එකත් එක්ක කර්මය ඇති වෙනවා, කර්මයත් එක්ක ආයෙ එනවා මම කියලා කෙනෙක්. ආත්ම කියන එකත් එක්ක. මේ ටික පොඩ්ඩක් තරමක් ව්‍යාකූලයි. මොකද මම කියලා කෙනෙක් නැත්නම් ආත්ම කියලා කෙනෙක් නැත්නම් ආයිත් අපි ඔව් මහත්මයා. පින්වත් මහත්මයා මම කියලා කෙනෙක් නැත්නම් ආත්මයක් කියලා දෙයක් නැත්නම් ඉන්පස්සේ ටික මට ඇහුන්නේ නැහැ. එහෙමනම් ආයිත් අපි හේතුඵල ධහම කියන එකත් එක්ක නැවතත් වරක් අපි මේක ආත්ම කියන එකක් එක්ක නේද මේක එකතු වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපිට අපි කරන පින්පව් කියන එක කර්ම කියන එකට එකතු වෙන්නේ එක්තරා විදිහකින් ආත්ම කියන එක අපේ සංකල්පය අපේ ගාව තියෙනකන් හෝ ඒක එකතු වීම මත නේද හේතුඵල ධහම කියන එකයි කර්මය කියන එකයි බැඳෙන්නේ කියන එක ගැටලුව. ඔව් පින්වත් මහත්මයා ඒ ගැන මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න. දැන් ආත්මය මම කියලා ගන්නෙ සක්කාය දිට්ඨිය නිසා. එතකොට මේ සක්කාය දිට්ඨිය කියලා අපි ගන්නා ඒ කරුණ ඇත්තටම එහෙම දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. යම් යම් විවිධාකාර පත්‍යයන්ගෙන් හටගන්න ධර්මතා ගොඩක්. හැබැයි එහෙම ධර්මතා හටගත්තට ඒ සත්වයන්ගේ හිතවල තියෙන කෙලෙස් ධර්මයෝ හින්දා ඒ අය මේ ධර්මතා විදිහට දකින්න නැතුව ඒවා මම විදිහට ගන්නවා. මේ ධර්මතා විදිහට දකින්න නැතුව ඒවා ආත්ම විදිහට ගන්නවා. මේ ධර්මතා විදිහට ගන්න නැතුව එක්ක සත්වයෙක් විදිහට එහෙම නැත්නම් පුද්ගලයෙක් විදිහට කුමන හෝ විදිහකට හිතනවා, පතනවා, කතා කරනවා, ජීවත් වෙනවා. ඒක මිනිස්සුන්ටත් අදාළයි, දෙවිවරුන්ටත් අදාළයි, බ්‍රහ්මයන්ටත් අදාළයි, සතර අපාගත වී ඉන්න නරක තිරිසන් പ്രേත අසුර ආදී සියලු සත්වයින්ගේ ඒ ඇයට එවැනි දෘෂ්ටියක් තිබුණාට අපිට පේන්නේ එහෙම තත්වයක් නෙමෙයි මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. එතකොට තිරිසංගත සත්වයක උපදින්න බලපෑවේ අකුසල කර්මයක් නම් ඒ අකුසල කර්ම හින්දායි තිරිසංගත සත්වය වෙන්නේ. තිරිසංගත සත්වයක ඉපදුනේ අකුසල කර්මයක් නිසා නම් මිනිස්සෙක් වෙලා ඉපදුනේ කුසල කර්මයක් නිසා නම් එතකොට මනුස්ස භූමියේදී ඊළඟ මොහොතේ ඒ කියන්නේ ඊළඟ මොහොත කියන්නේ ඊළඟ නිමේෂේ ඊළඟ සමයේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්මට ඕන වෙනවා කර්මාදී පත්‍ය ධර්මය. යම් හේකින් ඇස්වල පෙනීමට ලබා දෙන අතීතයට සම්බන්ධ කර්ම විපාකයෝ නැති වුණොත් එතෙන්දි මතුවෙන්න තියෙන්නේ අකුසල කර්ම විපාකයක් නම් අපේ ඇස් අන්ධ කරනවා අන්ධ වෙනවා. ඒ වගේම කන්වල ඇහිීමට ඕන කරන ප්‍රසාද රූප ඒ රූප දස්සකේ කියන්නේ සෝත විඥාන දස්සකේ නැත්නම් සෝත ප්‍රසාද දස්සකය පවත්වන්න හැම මොහොතකම අතීත කර්ම විපාක ඕන වෙනවා. අතීත කර්ම විපාක මේ වල වෙනුවට
ඒ කියන්නේ කුසල කර්ම විපාක වෙනුවට අකුසල කර්ම විපාකයක් මතුනොත් අපේ කන් ඇහිම නැති වෙලා යනවා. එතකොට මේ වගේ ditta ධම්ම වේදනීය වශයෙන්ම අපි කරපු කර්මත් බලපානවා. ඉතින් ditta ධම්ම වේදනීය කර්මයේ රුකුල ලැබෙනවා කියලා කාරණාවක් මෙතන මතු කරන්න ඕන. ඒ තමයි අපි කලින් භවයක මොනවා හරි අකුසල කර්මයක් කරලා තිබ්බනම් දැන් අපි මෙතෙක් කල ඇස්පෙන්නු මෙතෙක් කල කන් ඇහුණු ඒ ස්වභාවය නැති කරගෙන අර අකුසලයේ මතුවලා අපි අන්ත මේ ඒ වගේම බිහිරියාදී තත්යකට පත් කරන තත්ත්වයක් තියෙනවා නම් දැන් ජීවිත ඉද්දී අපි කුසලයේ හැසිරෙද්දී ඒ අන්ධකම වෙනුවට අපි පේන කර්ම කරගත්තොත් ඇස් පෙනෙන කර්ම කරගත්තොත් අර මේ අකුසලය මේ මතුවෙන්නේ නැතුව ditta ධම්ම වේදනීය කුසලයේ බලයෙන් අර අකුසලයේ යටපත් වෙලා යනවා. ඒ වගේම අපි මේ කන්වල ඇහිම ආදී හැම කවුනකදීම ඒ කාරණාව සිද්ධ වෙන දෙයක්. මේ විදිහට පින්වත් මහත්මයා කවුණු කාරණා සියල්ල පරික්ෂා කරලා බලද්දී නිවන් දකින්නට ති හේතුක උපතක්මයි ඕන වෙන්නේ. ති හේතුක උප්පත්තියක් ඇතිව නිවන් දකින මොහොත වෙනකොට පින්වත් මහත්මයා බෝධිපාශික ධර්ම 37ම එකට යෙදෙන මාර්ගසිතක් යෙදෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථාව දක්වාම ඒ අයගේ ආයු වාන සැප බල ප්‍රඥාතිය පවතින වෙනවා. ඒ වගේම ඒ අය මනුස්ස භූමියක උපදින්න වෙනවා, දිව්‍ය භූමියක උප්පත්තිය ලබන්න වෙනවා. සමහරුන් බලාපොරොත්තු වන ආයු කාලේ ඉන්න බැරි වෙලා යනවා. සමහරුන් නොහිතන විදිහට අඩු ආයුෂකින් අතීත කර්මාදී කවුණු හින්දා මානියටපත් වෙනකොට ඒ අයගේ ඊළඟ භවයක හෝ මඟපල් ලබන්න පුළුවන් විදිහට පාරමිතාදී දියුණු වෙන්න වෙනවා. එතකොට මේ පාරමිතාදී දියුණු වීමට කර්මයේ අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මෙතනදී මම කියලා කෙනෙක් නැහැ. සත්‍යයේ පුද්ගලයෙක් කියලා කෙනෙක් දෙයක් නැහැ. මේ හේතුන්ගෙන් හටගන්න ධර්මතා වැඩපිළිවෙලක්. හැබැයි නිවන් දකින්නට මාර්ගඵල ලබන්නට ඒ ධර්මතා වැඩපිළිවෙලේම මනුස්ස දේවාදී ති හේතුක තැනක අර කුසලයෝ සියල්ල හේතු සම්පත් සියල්ල මතුවෙමින් නිවන් දකින්න පුළුවන් තත්ත්වයට කරුණු කාරණා ගුණ වෙන්න වෙනවා. සමහරවිට ඒක සුඛාපටිපදාවෙන් කිප්පා විඤ්ඤා විදිහට සුවසේ වහා ධර්මාභෝධය ලබන මට්ටමටපත් වෙන්න පුළුවන්. සමහරවිට ඒක ලෝසක හාමුදුරන්ට වගේ දුකසේ මාර්ගඵල ලබන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. සමහරවිට මේ මනුස්ස ජීවිතයේදී මගඵල ලබන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතේ මගඵල ලබන්න බැරි වුණත් දැන් ධර්මයේ හැසිරෙන එක ඊළඟ භවයේදී එක්ක දෙවි කෙනෙක් අතර වෙලා එක්ක මිනිස්සෙක් අතර උපදිලා ඊළඟ භවයේ මගඵල ලබන්න පුළුවන්. හරියට දාරුචීරිය මහරහතන් වහන්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී දාරුචීරිය මහරහතන් වහන්සේ පදුමුත්තර බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී තමයි මේ වහා ධර්මාභෝධය ලබන උත්තමයන් අතර අගතන්තර ප්‍රාර්ථනා කළේ. නමුත් කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී අර ගල් පර්වතයේ උඩට නැගපු ස්වාමීන් වහන්සේලා අතර එක් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මාර්ගඵල ලැබුවේ නැහැ. එදා පදපරම කෙනෙක් විදිහට තමයි උප්පත්තිය ලැබලා හිටියේ. එතකොට අද කාලෙත් ඒ එදා පදපරම විදිහට උප්පත්තිය ලැබලා ඉඳලා අද අපේ ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පහළ වුණු මේ ශාසනයේදී දාරුචීරිය හාමුදුරු එදා පාරිදිම තමයි ධර්මයේ ශ්‍රවණය කළ වහා ධර්මාභෝධය ලැබුවේ. ඒ වගේ අද මේ වර්තමානයේදී යම් අය ඉන්න පදපරමයි, යම් අය ඉන්නවා නීය අය, තවත් අය උක්කටිතඤ්ඤ අය, තවත් විපචිතඤ්ඤ අය, මේ විදිහට පුද්ගල ભેදයන් සිද්ධ වෙනවා. ඉතින් ඒ අයගේ ඒ කාරණා පසුපස්සේ තියෙන්නේ ඒ අයගේ කර්මාදී වැඩපිළිවෙල. ඒ නිසා අපි ආත්මයක් කියලා දෙයක් නැහැ. සත්‍ය පුද්ගලයෙක් මම කියලා දෙයක් නැහැ. නමුත් මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන මේ ධර්මතාවයන්ගේ සාංශාරික පැවැත්මේ ස්වභාවයේ තේරුම් අරගෙන දාන සීල භාවනාදී ධර්මයන්ගේම හැසිරීමෙන් කටයුතු කරන්නට ඕනේ. කර්මය අනිවාර්යයෙන්ම මේ නාම රූප ධර්මයන්ට පත්‍ය ධර්මයක් වන හින්දා. ඉතින් පැහැදිලි අපි හඳුන්නේ. දැන් එකම ගැටලුව තියෙන්නේ අර කර්මය කියන එකත් එක්ක දැන් අපි කරපු හොඳ කර්මයන් එක්ක හොඳ දේවල් දෙන්න මනුසාත්මයක් ලබන්න, දිව්‍යාත්මයක් ලබන්න වගේ එකත් එක්ක
මේ ටික එකතු වෙන්නේ يعني මේ ඔක්කොම එකතු වෙනවා කියන එකත් එක තමයි අර ගැටලුව ටිකක් තාම සම්පූර්ණයෙන්ම අයිගුල් නැහැ. නමුත් වහන්සේ කියන දේ පැහැදිලි ඇත්තටම. මොකද අපි තාමත් එතන තමයි අපි තාම ඉන්නේ කියන්නේ. මම කියන තැනින් අපිට අයින් වෙන්න පුළුවන් නම් අපිට සෝවන් වෙන්න පුළුවන් නේ. ඉතින් මේ පැහැදිලි අපි ආවනේ. ඔව් එතනදී ඒක නැවතත් අපි පොඩ්ඩක් තව සාකච්ඡා කරන එක හොඳයි නේද? එහෙමයි. හොඳයි. එතනදී මහත්මයා දැන් මේ ඇති කරගන්නේ ලෞකික නුවණක්. දැන් පින්වන්ත ඔය ඇත්තු මේ දහම් කරුණු අහමින් සාකච්ඡා කරමින් තවම මගඵල නොලැබූ පිරිසක් ධර්ම ඥානෙ ඇති කර ගැනීමක් තමයි මේ කරන්නේ. එතකොට ධර්ම ඥානෙ ඇති කර ගනිමින් ඉන්න ඔය පින්වතුන්ට මෙතනදී මෙහෙම කාරණාවක් වෙනවා. ඒ තමයි ලෝකෝත්තර භූමියට පය තබනකොට ඒ කියන්නේ පළවෙනි මාර්ගසිත ඇති වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සංයෝජන ධර්ම තුන නැත්තටම නැති වෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ හිතන්නේ පතන්නේ කතා කරන්නේ ඒ හැම කරුණක්ම ලෞකික මට්ටමක ඉඳිමින් නුවණ ඇති කරගෙන. හැබැයි ඒක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. එහෙම නේද මහත්මයා? එහෙමයි. ඒ කියන්නේ දැන් මේ මොහොතේ අපිට ඇතිවන නුවණ ඕන වෙලාවක ලෝභ දේශ මෝහ ආදී මතුවෙනකොට ඒවා අරගatti මේ කෙලෙස් මතුවෙනකොට මේ හොඳ සිහිය මේ ලෞකික මට්ටමේ තියෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන මේ தත්ත්වය නැති වෙන්න පුළුවන්. ඉතින් අතනදී ආත්මේ මම සත්‍යයා පුද්ගලයා කියලා දෙයක් ඇත්තේම නැහැ. මෙතන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ පත්‍යංගයෙන් හටගන්න ධර්මතා සමූහයක්මයි කියලා මේ ලෞකික මට්ටමේ ඉද්දී අපි දැන ඉගෙන ගන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ. ඒක වෙන්නේ කොහොමද කියලා නැවත නැවත ප්‍රශ්න කරන්න ඕනේ, නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. ඒ අවබෝධ කරගන්නට මහන්සි ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරමින් කටයුතු කරන්න ඕනේ. ඒක ප්‍රඥා පාරමිතා වෙනවා. එතකොට පාරමිතාදී සම්පූර්ණ වෙමින් නිවන් දකින්න එකට මේ කරන උත්සාහය විශාල උපකාරක ධර්මයක් වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝහාන් මාර්ග සිතින් උනාට අපි ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය ඇති කරගද්දී නුවණ ඇති කරගන්න අනිවාර්යයෙන්ම ආත්මයක් මම කියලා කෙනෙක් නෑ කියන කාරණාවට අදාළ ධර්ම කාරණා ඉගෙන ගන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, කටපාඩම් කර ගැනීමත් හොඳයි. මෙතෙන්දී අදහස් කරේ නෑ ත්‍රිපිටකයම කටපාඩම් කරන්න ඕන කියලා. අපිට මගපල් ලබන්න ඕන කරන ධර්ම කාරණා අපි දැනගන්නට ඕන. තේරුණා අපේ හැමදේ බොහොම පිං. හොඳයි. අනිත් සත්පුරුෂයෝ තියෙන දහම් ගැටළු ඉදිරිපත් කරමු නේද? බොහොම සතුටුයි අපිටත් ඔය ඇත්තු විවිධ තැන්වල ජීවත් වෙමින් අද බලන්නකෝ බුදු පියාණන් වහන්සේ සරණ ගිය ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගිය තුනුරුවන්ම සරණ ගිය පින්වත් පිරිසක් විදිහට ධර්ම මාර්ගය හොයාගෙන කටයුතු කරනවා. නිදහසේ ඔබට තියෙන ගැටලු කැමති විදිහට අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපි දස අකුසල් වලින් වැළකෙනකොට අපි කියනවා දැන් කුසලයේ හඳුනා ගන්නවා කුසල මූලය හඳුනා ගන්නවා අකුසලයේ හඳුනා ගන්නවා අකුසල මූලය හඳුනා ගන්නවා කියලා. එතකොට අපි දස අකුසල් වලින් වැළකෙනකොට අපිට අකුසලයක් සිද්ධ නොවෙනවාseම දස අකුසල් වලින් වැළකීලා ඉන්නකොට කුසලයක්ත් සිද්ධ වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඔව් පින්වත් මහත්මිය එතනදී කර්මයේ සම්බන්ධව ඒ කවන මතුවෙන්නේ එතනදී දස අකුසල් වලින් අපි වැළකෙනකොට ඒ දස අකුසලයේ දැන් අපි කියමුකෝ පාණාතිපාතා සතුන් මැරීම කියලා සතුන් මැරීමෙන් වැළකීමේදී අපේ හිතේ මෛත්‍රිය කියන කාරණාදිය තමයි බලපාලා තියෙන්නේ. ඒ වගේම සොරකම් කිරීම, කාමයේ වාතවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සරපස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය,
ඒ වගේම තරහව, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන මේ දස අකුසල කර්මයන්ගෙන් වැළකෙනකොට අපේ චිත්තසංතතිය හුරු පුරුදු වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දස කුසලයට ගැලපෙන විදිහට. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වැළකිනවා කියන්නේ ඒක අනිවාර්යෙන් කුසලයේනේ. ඒ වගේම අනිත් 10න්ම වළකිනවා කියන්නේ ඒක කුසලයේ. එතකොට අපි අකුසලයට අකුසල මූලයක් දැනගන්න ඕනේ. අකුසලයේ කිව්වහම සතුන් මැරීම, සොරකම් කිරීම දස අකුසලයෝ. අකුසල මූලයෝ වෙන්නේ එතන ලෝභය, දෝෂය, මෝහය. ඒතකොට පාලි භාෂාවෙන් දෝෂ, සිංහලෙන් ද්වේෂ කියලා එන්නේ. ලෝභ, දේශ, මෝහය. එතකොට කුසලයෝ වෙන්නේ, කුසල මූලයන් වෙන්නේ අලෝභ, අදෝස, අමෝහයන්. එතකොට අලෝභ, අදෝස, අමෝහයන් චිත්තසංතතියක යෙදුනොත් විතරයි ඒ කෙනාටින් දස කුසලයෝ වෙන්නේ. අනිවාර්යයෙන්ම ලෝභ, දේශ, මෝහයන් යෙදෙනවා නම් දස අකුසලමයි වෙන්නේ. චිත්තසංතතියක හේතු යෙදෙනවාමයි විපාක tattweට පත් වෙනකොට. ඉතින් එතනදී මූලයේ දැනගත්තාම චිත්තසංතතියේ අපිට පුළුවන් අදෝස, අලෝභ, අමෝහ ආදී වැටෙන විදිහේ පාරමිතාදී කටයුතු කරමින් චිත්තසංතතිය නිතරම කුසල හේතු යෙදෙන විදිහට පත් කරගන්න. අකුසල හේතු යෙදෙද්දී ඒකෙන් ඇති වෙන්නේ අකුසල කර්මම හින්දා මේ නාම රූප ධර්මයන්ට බලපාන ඊටාම නරක විපාකය. හොඳයි. හොඳයි. පින්වන්ත ඔයත් තව තියෙන ගැටලු නිදහසේ මේ නිවසකින් සාකච්ඡා කරනවා සමානයි නේද? නිදහසේ අහන්න පුළුවන් පින්වන්ත ඔයත් ඔබට තියෙන ඕනෑම ආකාරයක දහම් ගැටලුවක් අහන්න. ඒ ප්‍රශ්නයේ ස්වභාවය ගැන හිතන්න එපා. නිදහසේ අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අනාත්ම සංඥාව ගැන පැහැදිලි කිරීමක් කරනවද ස්වාමීන් වහන්සේ? බොහොම හොඳයි පින්වන්ත මහත්මිය. අනාත්ම සංඥාව කියන්නේ ආත්මයක් නැති විදිහට ඒ ඇති හැබෑම ස්වභාවය අපි නුවණට හසු කරගන්න එකට. ඉතින්දී දැන් ආත්ම සංඥා, අනාත්ම සංඥා කියලා දෙකක් තියෙනවානේ. සංඥාව කියන්නේ හැඳින්වීමට නමක්. මෙතනදී අපි මම කියලා කතා කරන හැම වාරයක්, හිතන හැම වාරයක්, කල්පනා කරන හැම මොහොතකම තියෙන්නේ එතන ආත්ම සංඥා ස්වභාවයක්. හැබැයි අපිට සම්මුතියේදී මම කියලා කතා කළත් පරමාර්ථයේදී අනාත්ම සංඥාව ඇතිව කටයුතු කරන විදියකුත් තේරුම් ගන්න වෙනවා මේ කරුණ කියද්දී. මෙතනදී අනාත්ම සංඥාව කිව්වහම බුදු පියාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවලදී ඒ කරුණ මතු කළේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන මේ හේතුන්ගෙන් හටගන්න මේ ස්කන්ධ ධර්මයෝ ස්කන්ධ ධර්ම විදිහටම දකින්න කටයුතු කරන්න. ස්කන්ධ විදිහටම දකිනකොට ඒවාටමයි නාම රූප කියන්නේ. ධාතු ආයතන, ඉන්ද්‍රිය ආදී විදිහට දකිනකොට අපිට ඒ තුල ආත්මයක් මම කියලා සංඥාවක් ඇති වෙන්නේ නැහැනේ. ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම රූපේ රූපයක් විදිහට, වේදනා වේදනාවක් විදිහට, සංඥා සංකාර විඥානයෝ සංඥා සංකාර විඥාන විදිහට. මෙතන වේදනාව කිව්වේ සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන වේදනා. ඒ වගේම සංඥාව කිව්වේ හැඳිනීමට නමක්. ඒ වගේම සංකාර කිව්වේ චේතනාව සහ අනිච්චෛතසික වලට නමක්. ඒ වගේම විඥානය කියලා කිව්වේ සිතට නමක්. විඥානයටමයි අපි හදේ කියන්නේ, ඒ වගේ මනස කියන්නේ, සිත කියලා කියන්නේ, චිත්තය කියලා කියන්නේ. මේ වගේ නම් ගොඩක් සිත තියෙනවා. එතකොට අපි අනාත්ම සංඥාව ඇති කරගන්න නම් ධර්මතා තීරුම් ගන්නට ඕනේ. පත්‍යංගයෙන් හටගන්න ධර්මතාවල ස්වභාවය ඒ විදිහටම දකින්නට ඕනේ. ඒ කියන්නේ යෝනිසෝ මනසකාරයෙන් ඉන්නට ඕනේ. එතකොට තමයි ආත්ම සංඥා විදිහට ඇති කරගත්ත හැම දෙයක්ම අනාත්ම සංඥා කියලා
වැටහෙන්න පටන් ගන්න. කොයි වෙලාවකවත් මෙතන ආත්මය සත්වයේ පුද්ගලයෙක් මම කියලා පෙන්වන්න කරුණක් නැහැ. හැම මොහොතකම පත්‍යංගෙන් හටගන්න ධර්මතා ගොඩක්මයි තියෙන්නේ. මේ පත්‍යංගෙන් හටගන්න ධර්මතාවල ආත්ම සංඥාවෙන් ආත්මයක් වගේ අපි හඳුනාගෙන හොයාගෙන යන්න ගියොත් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ ඒ හැම එකකම උපාද තිතිබංග කියන සනාතේට පතන ස්වභාවයක් විතරයි. සාති කියන හාමුදුරුවෝ නමක් හිටියා. මේ සාති කියන ස්වාමීන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේ එකම හිතක් භවයෙන් භවය යනවා කියලා. උන්වහන්සේ හැමතැනකම කිව්වා බුදු පියාණන් වහන්සේගේ මම ඉගෙන ගත්ත විදිහට මම දැනගත්ත විදිහට එකම හිතක් තමයි මේ භවයෙන් භවයට යන්නේ කියලා. මේක අනිත් ස්වාමීන් වහන්සේලා දැනගත්තා. අනිත් ස්වාමීන් වහන්සේලා එහෙම කියන්න එපා බුදු පියාණන් වහන්සේ එකම හිතක් භවයෙන් භවයට යන්නේ නැහැ කියලා දේශනා කළේ කියලා කියනවා. ඒත් මේ හාමුදුරුවෝ ඒක පිළිගන්නේ නැහැ. පස්සේ බුදු පියාණන් වහන්සේ ළඟට මේ හාමුදුරුව එක්කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ අහන ඇත්තද සාති එකම විඥානයේ භවයෙන් භවයට යනවා කියලා කියන්නේ කියලා. ඉතින්දී සාති හාමුදුරුවෝ ඕ කියලා ඒ කියපු විදිය කියනවා. බුදු පියාණන් වහන්සේ වෙලාවේදී නොකියව දෙයක් ගැන කිව්ව හින්දා සාති හාමුදුරුවන්ට දොස් කියලා මේ පත්‍යංගයෙන් හටගන්න විඥානයේ ස්වභාවය දේශනා කරන්නට යෙදුණා. මෙතනදී සිත උනත් හැම මොහොතකම ඇතිව නැතුව යනවා. උපාද තිති බංග කියන සනාත්යටපත් වෙනවා. සිත කිව්වහම ඒක තව බොහෝ විස්තර දැනගන්නට ඕනේ. අභිධර්මයේ ඒකට ගොඩක් උපකාර වෙනවා. භවයේ පැවැත්ම සිද්ධ වෙන භවාංග චිත්ත සන්තතිය, ඒ වගේම භවයක් අවසන් වන ක්‍රියාව සිද්ධ වෙන ඒ චුතිසිත, අපි චුතිසිත කියන්නේ භවයේ අවසානය සිද්ධ වෙන ක්‍රියාවන හිතින්ද, ඒ වගේම ඊළඟ භවයේ සංදි කරන සිත ප්‍රතිසන්දි සිත, ඒ වගේම ద్వාර සිත් විදිහට චක්කු විඥාන සිත, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥානය, ඒ වගේම ඒ විඥානයේම තව සම්පටිච්ඡන සංතීර්ණ වොත්තපනාදී විදිහට අපිට අයේ සිතින් සිද්ධ වෙන ක්‍රියාව අනුව මේ සිත සම්බන්ධවත් බොහෝ කරුණු කියන්න පුළුවන්. මෙතෙන්දී අනාත්ම සංඥාව ඇති කරගන්නට අපි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදිය දැන ඉගෙන ගන්න ඕන. ඒ ගැන වඩා සාකච්ඡා කරන්න ඕනේ. හොයාගෙන යන්න ඕන. එතකොට ආත්මයක් විදිහට මෙතෙක් කාලයක් කතා කළේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට ධර්මතා ගොඩක් විතරක් පෙන්වන්න පුළුවන්. නමුත් ඔය පින්වතුන්ගෙන් අපි ඇහුවොත් පුංචි කාලේ ඉඳලා අද වෙනකන් ආත්මය කිව්වේ මොකටද කියලා අපිට දෙන උත්තරය මොකක්ද? ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් අද දක්වා ඔය සත්පුරුෂයෝ මම කියලා කතා කළානේ. ආත්මය කියලා කිව්වා. මට කියන්න ආත්මය කිව්වේ මොකටද? මම කියලා කිව්වේ මොකටද? සන්නස මේ භවයට කියලා කිව්වොත් සන්නස මේ භවයට ආත්මය කිව්වේ මේ භවයට මම කිව්වේ කියලා. එතකොට මේ භවයේ විදියට අදහස් කළේ මේ ජීවත් වෙන කාල පරාසය එතකොට ජීවත් වෙන කාල පරාසයේ අපි ආත්මය මම විදිහට කිව්වේ. එතකොට මේ තියෙන රූපයටද මේ තියෙන වේදනා සංඥා සංකාර විඥානයන් කියන මේ වගේ කෝකටද? සම්මත එකමුතුවක් විදිහට අරගෙන කියලා. මේ ධර්මතාවල පැවැත්මට කියලා කිව්වොත් අපි හඳුරන්නේ ධර්මතාවල පැවැත්මට කියලා කිව්වොත් අන්න එතෙන්දී අපි ධර්මතා කියන තැනකට ඇවිල්ලා තියෙනවානේ. එතකොට මම විදිහට ගත්තාම ධර්මතාවල පැවැත්මට නම් දැන් ධර්මතාවල පැවැත්ම කියන කාරණාව අපි බොහොම සූක්ෂමව කතා කරන්න ඕන. හැබැයි ධර්මතාවල පැවැත්මට නම් නොවිනාශ මම කියලා තිබ්බ දේ මොකද්ද? විනාශ නොවි අනිත්‍ය නොවි තිබුණේ මොකද්ද? දුක්ඛ අනාත්ම නොවි තිබුණේ. වෙනස් වීම. කිසිම දෙයක් නැහැ සම්. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන ආත්මී විදිහට මම විදිහට සම්මුති ලෝකයේ අපි කතා කරන භාෂා විවහාරයෙන් කතා කළාට මේ හැබෑ කාරණාව යද්දී
ඊයේ තිබ්බ රූපේ නෙමෙයි අද තියෙන්නේ. මීට අවුරුදු 10කට කලින් ඡායාරූපයක් අරගෙන ඔය සත්පුරුෂයෝ දැන් තියෙන ඔබේ රූපේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ගලපලා බැලුවොත් ඔය සත්පුරුෂයින්ට පේන්නේ ලොකු වෙනසක් වෙලා. ඒ වෙනස උනේ අවුරුදු 10කට කලින් තිබුණු රූපයේ දැන් තියෙන රූපයේ අතර වෙනස උනේ මොන වගේ වෙලාවක් තුලද කියලා බැලුවොත් හම්බ වෙන්නේ සනයක් පාසා ඒක සිද්ධ වුණා කියලා. එතකොට හැම මොහොතකම ඒක සිද්ධ වෙලා. අපි ගත්ත ආහාර වලින් මැසිමක් වගේ මේ ශරීරයේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙන මේ කබලින්කාර ආහාරයේ ඕජාව ශරීරයට ගන්නවා. ඒ වගේම අපේ කර්මය, සිත, උණුසුම, මේ කබලින්කාර ආහාර ඕජාව මේවායෙන් මේ ශරීරයේ හැම මොහොතකම මේ රූපයේ ආයු කාලය අනුව හට ගන්නවා නැතෝ යනවා, හට ගන්නවා නැතෝ යනවා. චක්කු විඤ්ඤාණ දශකේ වෙනම ක්‍රියාත්මක වෙනවා, සෝත විඤ්ඤාණ දශකේ වෙනම ක්‍රියාත්මක වෙනවා, ගාහන විඤ්ඤාණ දශකේ වෙනම ක්‍රියාත්මක වෙනවා, ස්තිභාව රූප දශකයන් වෙනම ක්‍රියාත්මක වෙනවා, හෘද වස් දශක වෙනම ක්‍රියාත්මක වෙනවා. මේ මුළු රූපය කියන්නේ රූප ගොඩක්, එකක් නෙමෙයි. මහා රූප කලාප ගොඩක්. එතකොට පත්‍යංගෙන් හටගත්ත මහා ධර්මතා ගොඩක්. ඉතින් ආත්මය මම විදිහට අපි කතා කළාට මේවා ධර්මතාමයි. මේ තුල ආත්ම සංඥාවක් ගන්න හැකියාවක් නැහැ. මේවා හැබෑවටම අනාත්ම සංඥාවෙන් යුක්ත ධර්මතාවය. අවසරයි ස්වාමීන් වහන්සේ. වෙනස් වීමේ වේගය වැඩි නිසා අපිට වෙනස් වීම ඒ මොහොතේ දැනෙන්නේ නැහැ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔය පින්වත් මහත්මයා ඒ කියන්නේ කොච්චර වේගයෙන් සිද්ධ වෙනවද කිව්වොත් දැන් හිතන්න පහනක තෙලුත් පහන් මේ වැටියත් ඒ වගේම ගින්දරත් ගත්තාම ඒක එක දිගටම දහණය වෙමින් තියෙද්දි අපිට පේන්නේ නිකන් එකටම තියනවා වගේනේ. ඒ වගේම අපි හනුකూరు හරි ධර්මිතියක් හරි මෙහෙම වේගයෙන් කරකවනකොට අපිට පේන්නේ ඒක තනි මේ රවුමක් වගේ, ගින්දර රවුමක් වගේ. ඉතින් වේගයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය මේ නුවණට හසු කරගන්න නම් අපි හොඳ සමාධිය, සද්ධින්දිය, විරීන්දිය, සතින්දිය, සමාධින්දිය, පඤ්ඤේන්දිය කියන ඉන්දිය ධර්ම දියුණු කරගන්න ඕනේ. සද්ධා බලාදී බල ධර්ම දියුණු කරගන්න ඕනේ. සතර සතිපට්ඨාන සිහියෙන් ඉන්නට ඕනේ. සතර ඉද්ධිපාද ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීදියෝ, ඒ වගේම බොජ්ජංග ධර්ම 7, ආර්ය අෂ්ටාංගික මාර්ගාංග 8 කියන මේ ධර්මතාව වැඩෙන වැඩපිළිවෙලක හැසිරෙන්නට ඕනේ. එතකොට මේ ඊටාම වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට මේ මොහොතේම මේ දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒකට ආයතන ආදී සංවර කරගන්න වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි තුමු රහත් බව ප්‍රාර්ථනා ස්වාමීන් වහන්සේ මුලදීම දේශනා කළා විදිහට රහත් බව ප්‍රාර්ථනා කරනවා නම් ස්වාමීන් වහන්සේ දැන් මේ දිනු කරගන්නා වූ ධර්මතාවයන් අපි ඊළඟ ආත්ම භවයට අරගෙන යන්න හැකියාවක් තියෙනවද? ඔය පින්වත් මහත්මයා ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ වැඩපිළිවෙලකට. දැන් එකම අරමුණ වෙන්නට ඕනේ නිවන් දැකීමයි. නිවන් දැකීම කියන එකම අරමුණෙන් කටයුතු කරද්දී අඩුමතරමේ සෝහාන් මාර්ගයටවත්පත් වෙන්නට කටයුතු කරගන්නම ඕනේ. එතනදී මේ මනුස්ස ජීවිතේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන සංයෝජන ධර්ම නැති කරගන්න බැරුව ගියොත්, ඒ කියන්නේ සෝවාන් මාර්ගයටවත් පත් වෙන්න බැරි වුණොත් අපි මෙතනදී මේ කරපු ධර්ම සාකච්ඡා, ඒ වගේම මේ කරපු භාවනා කටයුතු, ඒ වගේම මේ දන් දුන්නු දේවල්, මව්පියන්ට උපස්ථාන කරපුවා, ස්වාමියාව රැකබලාගත්ත, භාර්යාව රැකබලාගත් ඒවා, දරුවෝ පෝෂණය කරපු ඒවා, ඒ වගේම අපි විවිධාකාරයෙන් සිදු කරගත්ත හැම කුසලයක්ම ආනිසංස වැඩි දේවල් වේවා, ආනිසංස අඩු දේවල් වේවා, මහත්ඵල මහානිසංස ලැබෙන දේවල් වල ඉඳලා ආනිසංස දුර්වල මට්ටමක තියෙන
කරුණක් වේවා අපිට උපකාර වෙනවා ඊළඟ භවගාමී ගමනට. ඒක වෙන්නේ කර්මයෙන් හින්දා. ඊළඟ භවගාමී ගමනේදී අපිට මෙතනදී මඟඵල ලබන්න බැරි වුණාට මෙතෙන්දී ස්වාමි භාර්යා දූදරු මව්පිය අඹසැමියා ආදී සියලු දෙනාත් එක්කම ධර්මයේ හැසිරෙමින් කටයුතු කරපු ආකාරයට කුසලයන් දියුණු තියුණු කරගත් ආකාරයට සීල රැකපු ආකාරයට භාවනාදී කටයුතු කරපු ආකාරයට ඒ විපාක ධර්මයෝ ඊළඟ භවයට අනිවාර්යයෙන්ම උපකාරක ධර්මයක් වෙනවා. මඟඵල ලබන එකට කෙලින්මම උපකාරක ධර්මයි වෙන්නේ දසපාරමිතා ධර්මයෝ. මං හිතනවා ඔය මං කියපු කරුණාත් එක්ක ඔබට කතා කරන්නත් බොහෝ කරුණු ඇති වෙන්න ඕන කියලා. අවසරයි හාමුදුරනේ ඒකත් එක්ක තව ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. දැන් අපිට කියනවානේ කරන අපි පිනායම කියලා පින් කියනවා කුසල් කියලා අපි තවත් එකට කුසල් වෙනම හඳුන්වනවා පින් වෙනම හඳුන්වනවා. එතකොට අපි දැන් කරන සමහර දේවල් කරලා අතහරිනවා. අපි යමක් දුන්නද ඒකදී අතහරිනවා එතනින්. එතකොට අපිට සමහර වෙලාවට ඉස්සර කියනවා පින් පොතක් තියාගන්න කරපුවා මතක තියාගන්න. අවසානයේදී චුතිසිතට බලපාන දේ තමයි අපේ පුනර් භවයට වැදගත් වෙන්නේ කියලා. දැන් ඔබ වහන්සේ දැන් පහදලා දුන්න ආකාරයට අපි එවන්නක් මතකයේ තබා ගැනීම ඒ පිළිබඳ හිතේ තියා ගැනීම යම්කිසි ආකාරයක ලෝභයක් වගේ දෙයක් විදිහට බලපානවද නැත්නම් ඒක ඇත්තටම මතකයේ ඒ විදිහට රඳවා ගත යුතුද හම්දුරනේ? පින්වන්ත මහත්මිය බොහොම හොඳයි මේ ප්‍රශ්නය අහපු එක. අද බොහෝ දෙනා කියනවා අපිට ඇහෙනවා අතහරින්න කියලා. ඒතකොට පින්කම් කළාට පස්සේ ඒ පින්කම් පවා අතහරින්න කියලා කියනවා. මෙතෙන්දී ඒ අය කියන්නේ අතහරින්න කියලා මේ අමතක කරන්න කියලා. හැබැයි මෙතනදී අතහරින්න ඕන ලෝභය, දෝෂය, මෝහයද, අලෝභය, අදෝෂය, අමෝහයද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. අලෝභය, අදෝෂය, අමෝහයද, දෝෂය, ලෝභය, දෝෂය, මෝහයද? ලෝභය, දෝෂය, මෝහය. අකුසල මූලයන්. අකුසල මූලයන් අත්හරින්න ඕන. එතකොට දැන් හිතන්න අපි උදාහරණයක් ගමු. අර කලින් ගත්ත උදාහරණය වගේම එකක්. මෙතෙන්ට නාමල් කියලා කෙනෙක් එනවා. ඒ නාමල් කියන කෙනාට මතක් වෙනවා මීට අවුරුදු ගානකට කලින් එයාට කවුරු හරි කෙනෙක් ගහපු යම්කිසි කාරණාවක්. ගැහුවා වගේම එයාට බැනපු දේකුත් එයාට මතක් වෙනවා. එයාට ඒදී ගහපු දේ මතක් වෙද්දී බැනපු දේ මතක් වෙනකොට ඒ මොහොතේ මේ එයා දිහා බලන් ඉන්න මේ අපි සත්පුරුෂ පින්වත් ඔබට එයාගේ රූපයේ සනිකවම වෙනස් වීමක් පේනවාද නැද්ද? අපසන්නකමක් පේනවා. ඒ වගේම හිතන්න මීට අවුරුදු ගානකට කලින් අසරණ වෙලා හිටිය යම්කිසි සතෙක් නැත්නම් කකුල කැඩුණු සුනකයෙක් හිටියා කියන්නේ ඒ සුනකයා අරගෙන නාමල් ඒ සුනකයාගේ කකුලට ප්‍රතිකාර කරලා එයාව සනීප කරලා කටයුත්තක් කරලා තියෙනවා. අපි මේ සාකච්ඡාව කරමින් ඉන්නකොට එයාට ඒ පරණ ඒ දේ මතක් වෙනවා. මතක් වෙනකොටම එයාගේ මුහුණෙන් පැහැපත්කමක් බොහොම ප්‍රසන්නකමක් අපිට පේනවද නැද්ද? පේනවනේ. එතකොට ඒ මොහොතේම චිත්තජ රූප උපදවපු විදිය දැක්ක නේද? අකුසලයේ චිත්තජ රූප උපදවපු විදිය, කුසලයේ චිත්තජ රූප උපදවපු විදිය. එතකොට නාම ධර්මයන්ටත් එහෙමයි. හිත වුණත් කුසල් සිත්ම නිතර මතුවෙන්න, පෙර කරපු පින්ම නිතර මතුවෙන්න අපි පෙර භවයේ ඊට කලින් භවවල ඊට පිට භවවල දීර්ඝ සංසාරේ ආත්ම භාව 100,000 ගාණක් ඈත උනත් කරපු දුර්වල කුසලයක් වුණත් මතුවෙන්න පත්‍ය ධර්මයක් වෙනවා. අපි දැන් මේ කරන පින්කම් මතක් කරනකොට අපි මේ කරන පින්කම් මතක් කිරීමේදී අපිට ලෝභයක්, දෝෂයක්, මෝහයක් ඇති වුණොත් එතන වෙන්නේ අකුසලයක්. හැබැයි කරන පින්කම් මතක් කරද්දී අපිට ඇති වෙන්නේ පින්කම කරනකොට ඇති වුණා වගේම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතුණා. ඒක කුසලයක්. එතකොට අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතු යෙදෙන කුසල
චෛතසික ධර්ම. ඒ කියන්නේ සෝබන චෛතසික ධර්මයෝ යෙදෙන විදිහේම සද්ධාදී ධර්ම යෙදෙන විදිහේම චිත්තසංතතිය පවත්වාගෙන යනකොට ඒ කෙනාට දීර්ඝායුෂ ලැබෙනවා, වානසබ්බර ප්‍රඥාදිය ලැබෙනවා. මොකද මේ අපර චේතනාදිය හින්දා. දැන් මීට කලින් කරපු මොනම හෝ පින්කමක් තියෙනවා නම් ඒ පින්කම අමතක කරන්න හොඳ නැහැ. අපි ඒක මතක් කරන්න ඕනේ. මතක් කරනකොට මේ මොහොතේ මේ නාම රූප ධර්මයෝ හටගන්න එකට අරක කෙලීම පත්‍ය ධර්මයක් වෙනවා. එතකොට චිත්තසංතතිය තුල බලවත් කුසලයෝ ඉපදෙනවා. ඉපදුණු කුසල් වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු කුසල් වල විපාක විදිහට හැම එක සිතකටම එක විපාකයක් ලැබෙනවා. එතකොට එක සිතකට එක විපාකයක් ලැබෙනකොට දීර්ඝ සසරේදී නිවන් දකින්නට අවශ්‍ය කරන හේතු සම්පත් සියල්ලම ලබා දෙමින් අපිට ගමනාන්තයේ දක්වා යන්න ඒක පුදුම රැකවරණයක් වෙනවා, ආරක්ෂාවක් වෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් මේ කරපු පින්කම් ගැන ලෝභයක්, දෝෂයක්, මෝහයක් ඇති කරගන්න එපා. පූර්ව චේතනා අලෝභ දෝෂ සමෝහ විදිහට තිබුණා නම්, මුංචන චේතනාත් අලෝභ දෝෂ සමෝහ විදිහට තිබුණා නම්, අපර චේතනාත් අලෝභ දෝෂ සමෝහ විදිහට පවත්වමින් නිරන්තරයෙන් කරපු පින්කමුත් මතක් කරමින් හිත අකුසලයට යන්න දෙන්නේ නැතුව කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. අපි අතීතයේ කරපු පින්කමුත් අමතක කරනවා නම්, අපි මේ මොහොතේදී කෙලෙස් බරවම ජීවත් වෙනවා නම්, විපාක දෙන්න තියෙන අනාගතයේදී අතීතයේ අමතක කරපු පිනද නැත්නම් කාලයක් තිස්සේ පුහුණු කරපු කෙලෙස් බර ජීවිතයේ කර්මද? ආසන්න කර්මය වෙන්නේ ආසන්න පච්චය විදිහට කෙලස් බර ජීවිතේ. ඔව්. මොකද නාම රූපයන්ට ආසන්න මේ පත්‍ය ධර්මයක් වෙනවනේ. ඒ නිසා පින්වන්ත ඔය ඇත්තෝ කරන පින්කම් කළ පින්කම් නැවත නැවත මතක් කරන්න. එතනදී මව්පියෝ රැක බලා ගන්න එක පින්කමක්. ස්වාමියා භාර්යාව, භාර්යාව ස්වාමි පුරුෂයා රැක බලා ගැනීමත් පින්කමක්. ඒ වගේම මව්පියෝ දරුවෝ, දරුවෝ මව්පියෝ, ඒ වගේම ගස් කොළන් හිටවන එක, ආරාම රූපා, වන රූපා, යේචනා සේතු කාරකා, පපංච උදපානංච ඒකරින්ස උපස්සය. ආරාම රූපා මල්ලතු වගා කරන එක, පළතුරු වගා කරන එක පින්කමක්. දිවා රාත්‍රී පින්වැටෙන පින්කමක්. වන රූපා කෘතිම වනාන්තර වවන එක, ස්වභාවික වනාන්තර රකින්න එක දිවා රාත්‍රී පින්වැටෙන පින්කමක්. මොකද ඒවත් එක්ක ලෝභ දේශ මොහයන් නෙමෙයි නැති වෙන්නේ. අලෝභ දෝෂ සමෝහයන්. හැබැයි අපිට පුළුවන් මේ කටයුතු ලෝභ දේශ මොහයන් එක්ක කරන්න. එහෙම කළොත් ඒක අකුසලයක් වෙනවා. ඒ වගේම අපිට යේචනා සේතු කාරකා පාලං ඒ දඬු මම්මාවත් හදනවා නම් ඒකත් දිවා රාත්‍රී පින්වැටෙන පින්කමක්. පපංච උද්දපානංච පැම්පකුණු ඉදි කරනවා නම් ඒකත් දිවා රාත්‍රී පින්වැටෙන පින්කමක්. ඒ කරින් සුපස්සයන් ආවාස කුටිගවල් තනවල පූජා කරනවා නම්, වාසස්ථාන තනවල දෙනවා නම්, ඒ වගේම ගස් කොළන් හිටවමින් ඒවායේ කුළු කූඩුවක් උනත් හදාගන්න නිදහසේ ජීවත් වෙන වාසස්ථාන දෙනවා නම්, මේ ගෙදරක වුණත් ඒ වගේ ඉස්සර නම් අපේ පැණි කට්ටිය මුට්ටියක් ඉර කරලා තියෙනවානේ පිටියේ. ඒ වගේම කොටාරගෙන සිදුරු කරලා තැන් තැන් වල එල්ලලා තියෙනවා. ඒ විදිහට යම් යම් කාරණා කරලා තියෙනවනේ ඒවත් පින්කම් වෙනවා. හැබැයි පින්කමේ ආනිසංශ අඩුවීම වැඩිවීම වෙන්නේ තමන්ගේ සීලය සහ එය මේ නැවත පිළිගන්න කෙනාගේ සීලාදී ගුණධර්ම වල ස්වභාවය අනුව තමයි මේක මහත්ඵල මහානිසංසාදී තත්යකටපත් වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් අතහරින්න අකුසල් කුසල් අතහරින්න එපා. කුසල් අතහැරියොත් නිවන් දකින්නේ කොහොමද? අවසරයි ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රශ්නෙටම අදාළ පැහැදිලි කිරීමක්. දැන් ලෝභයේ තියෙන සියුම් ස්වභාවය අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් කරපු පින්කමකට ඒ පින්කමක් උපේක්ෂාවෙන් ඒ ගැන සඳහන් හිතලා අනුමෝදන් වීමත් ඒ පින්කමට ලෝභ හිතන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. සමහරට අපි හොඳ සිතුවිල්ලකින්ම තමයි උනට මේ පින්කම ගැන තමුන්ගේ කරගෙන මම ලොකු පින්කමක් කරා. ඒ වගේ හැඟීමක් එතකොට ඒක ලෝභයක් හැටියට දකින්නේ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මයා, එතනදී දැන් සමහරව යම් යම් පින්කම් කරලා
අනිත් අය එක්ක කතා කරනකොට තරගකාරීත්වයක් එක්ක ඔන්න මම මේ වගේ කළා අනිත් අයට වඩා මම මේ විදිහට මං වගේ කාටවත් කරන්න බෑ කියලා මානෙ යෙදෙමින් කටයුතු කළොත් කිව්වොත් ඒ කියන්නේ මානෙ හිතේ යෙදෙන විදිහට ලෝභ ආදී හිතේ යෙදෙන විදිහට කයින් නැත්නම් වචනේ නැත්නම් සිතීමේ දොරටු තුنين යම් එකකින් මේ ඇඟවෙන විදිහට හරි ප්‍රකාශ කළොත් ඒ කෙනාට චිත්තසංතතිය යෙදලා තියෙන්නේ අකුසලයෝ. එතකොට අර පින්කම තමයි කරව පින්කම් එක අකුසල යෙදනවා. දැන් හිතන්න සමහරුන් කියනවා මම මේ වගේ කටින පින්කමක් කළා. ඒ කටින පින්කමට මම මෙච්චර මුදලක් වියදම් කළා. ඔක්කොම හාමුදුරන්ට සිවුරු පූජා කළා. මම මෙහෙම කළා කියලා කියනවා. ඒ කියන වචනේ තුල තියෙනවා නම් එයාගේ කෙලෙස් බරකමක්. ඒ කියන්නේ එයාගේ චිත්තසංතතිය කෙලෙස් වලින් පිරීලා නම් අර වචන ප්‍රකාශය වෙන්නේ. එතකොට එයාට තියෙන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන හේතු යෙදෙන චිත්තසංතතිය. එතකොට කරපු පින්කම උනත් නැවත මතක් කරලා එයාට ඇති වෙන්නේ අකුසලය මිශ්‍ර වුණු ස්වභාවයක්. ඒ වගේම දැන් සමහර අය පින්කම් කරද්දී දැන් හිතන්න උදේ සිල් ගන්නවා කියලා. උදේ ඉඳන් හවස වෙනකන් සිල් රැකමින් කටයුතු කරද්දී මුළු පැය ගානම කුසල ඇති වෙන්නේ නැහැ හැමෝටම. පිටින් විට අකුසලියොත් ඕන තරම් ඇති වෙනවා. එතකොට කුසලයේ තරමට කුසල විපාක හම්බ වෙනවා, අකුසලයේ තරමට අකුසල විපාක හම්බ වෙනවා. ඒ වගේම පින්කම් ආදී යම් කිසි දෙයක් ආනිසංස ඉහළින් ලැබෙන ඒවා පහළින් ලැබෙන ඒවා. ඒ කියන්නේ තිරසංගත සත්වයට දෙන දානය පෞද්ගලික දානවල පහළම ආනිසංස ලැබෙන එක. බුදු පියාණන් වහන්සේට පූජා කරන දානය පෞද්ගලික දානවල ඉහළින්ම ආනිසංස ලැබෙන එක. සාංගික දාන 7 ආදී විදිහට ගත්තාම මේ කුමන හෝ පින්කමක් වේවා ඒ කරපු පින්කම නැවත නැවත මතක් කරනකොට ඒ කෙනාගේ චිත්තසංතතිය අකුසල ණය දෙන්නේ ඒ අකුසලයේ හැටියට රැස් වෙන්නේ අකුසල කර්මයෝ වෙනවා. දැන් සමහරුන් ස්වාමින්වහන්සේලාට සිවුරු හිම පූජා කරනවා. ඉන්පස්සේ ස්වාමින්වහන්සේට නීති දානවා මම පූජා කරපු සිවුරම ඇඳගෙන වඩින්න ඕන කියලා. එහෙම නැත්නම් ස්වාමින්වහන්සේට කුඩයක් පූජා කරනවා. ස්වාමින්වහන්සේ මේ කුඩේම පාවිච්චි කරන්න ඕන කියලා ස්වාමින්වහන්සේලා නීති දානවා. හැබැයි ස්වාමින්වහන්සේලා විනයකට බැඳලා ඉන්නවා. ඒ තමයි සිවුරු පරිහරණය කරන ප්‍රමාණයක් තියෙනවා. අදිස්ථාන කරන විදිහක් තියෙනවා. බහුභාණ්ඩික වෙන්නෙත් නැහැ, නාස්ති කරන්නෙත් නැහැ. උන්වහන්සේලා ප්‍රයෝජනවත් විදිහට කටයුතු කරන ආකාරයකුත් තියෙනවා. අර ඒ විදිහ සලකන්නේ නැතුව අර වගේ කියනකොට කරනකොට ඒ අභ්‍යන්තර චිත්තසංතතිය තුළ කෙලෙසුන් යෙදුණු නොයෙදුණු විදිහට ඒක පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ වීම සිද්ධ වෙනවා. ඒ නිසානේ සංඝසතු දේවල් ගැන කතාවත් කරන්න එපා කියන්නේ. තව දහම් ගැටලු එහෙම අහන්න. පැහැදිලි නේද ඒ දුන්නු කාරණා පිළිතුර? දැන් මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මුලදී මතක් කරානේ ස්වාමීන් වහන්සේ නිර්වාණ අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පිළිපදින්න ඕනි කියලා ඉවරලා අපි දැන් ප්‍රත්‍යක්ෂන පුද්ගලයෝ විදිහට ආරම්භයක් ගන්නවා නම් පියවරෙන් පියවරට ඉස්සරහට යන්න මොන වගේ ක්‍රියාපටිපාටියක්ද අනුගමනය කරන්න ඕනන්නේ නිවන අරමුණු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින්. ඔව් පින්වත් මහත්මයා බොහොම හොඳයි. මේ නිවන් දකින්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇරෙන්න වෙනත් මාවතක් ඇත්තේම නැහැ. නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අනුගමනය කරන්න ඕන. එතනදී මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් ගිහි ජීවිතයේ ගත කරන ඔය සත්පුරුෂය අනුගමනය කරන්නම ඕන. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති,
සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදිද්දී සාමාන්‍ය ජීවිතයේදී ඒටම අනුගතව කටයුතු කරන්න ඕනේ. මම මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම් නේද? එහෙම ස්වාමීන් වහන්සේ. හොඳයි. පින්වතුනි මෙතනදී සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්මට නමක්. නිවැරදි දැක්ම කිව්වහම එතෙන්දී කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කර්මඵල විපාක දෙන ආකාරය ගැන නිවැරදි දැක්මක් ඔය පින්වතුන්ට තියෙන්න ඕනේ. ඒ වගේම චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන, දුක්ඛ සත්‍ය ගැන, සමුදය සත්‍ය ගැන, නිරෝධ සත්‍ය ගැන, මාර්ග සත්‍ය ගැන නිවැරදි දැක්මක් ඔය ඇත්තන්ට තියෙන්න ඕනේ. එතෙන්දී මොකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ. එතනදී දුක, ඒ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකම නැති කිරීම තමයි නිරෝධ සත්‍ය නිවන කියන්නේ. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකම නැති කිරීම නම් වූ නිවන් දකින්නට අනුගමනය කරන්න ඕන එකම ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිවැරදි දැක්මක් තියෙන්නට ඕනේ. ඒ වගේම සමත භාවනා ගැන නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ඒ වගේම පින්වත්නි විදර්ශනා භාවනා ගැන නිවැරදි දැක්මක් තියෙන්නත් ඕනේ. මාර්ග ඵලයන් ගැන නිවැරදි දැක්මක් තියෙන්නත් ඕනේ. මේ සම්මා දිට්ඨිය ගැන කෙටියෙන්. ඊළඟට සම්මා සංකප්පය කිව්වහම සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ කාමයන්ගෙන් වෙන් වූ කල්පනා. අව්‍යාපාද සංකප්ප කියන්නේ තරහවෙන්, කේන්තියෙන් වලින් වෙන් වූ කල්පනා. ඒ වගේම අවිහිංසා සංකප්ප කියලා කියන්නේ කරුණාවෙන් පිරුණු කල්පනා. ඊළඟට මේ කිව්ව දෙකම අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ඊළඟට අපි සීලස්කන්ධයේ කවුණු තුන කතා කරන්නේ සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කියන්නේ නිවැරදි ක්‍රියාවලට නමක්. වැරදි ක්‍රියා තුනක් තියෙනවා. දැන් සම්මා කම්මන්ත කියන එක සමහර අය හිතන්නේ නිවැරදි රැකියා, නිවැරදි කර්මාන්ත කියලා. එහෙම එකක් නැහැ. මෙතන සම්මා කම්මන්ත කියලා කියන්නේ වැරදි ක්‍රියා තුනක් තියෙනවා. ඒ වැරදි ක්‍රියා තුنين වැළකීලා නිවැරදි ක්‍රියා කරන කී වැරදි ක්‍රියා තුන තමයි සතුන් මැරීම වැරදි ක්‍රියාවක්. සොරකම් කිරීම වැරදි ක්‍රියාවක්. කාමයේ වාදව හැසිරීම වැරදි ක්‍රියාවක්. එතකොට ඔය වැරදි ක්‍රියා තුنين වැළකීමට කියනවා සම්මා කම්මන්ත කියලා. ඒ වැරදි ක්‍රියා තුන නොකිරීම. ඊළඟට සම්මා වාචා කිව්වහම පින්වත්නි සම්මා වාචා කියලා කියන්නේ බොරු කීමෙන් වැළකීම. මේ විරති චෛතසික වලටමයි අයිති. කේලාම් කීමෙන් වැළකීම. සැරපහස වචන කතා කිරීමෙන් වැළකීම. හිස් වචන කතා කිරීමෙන් වැළකීමට නම. ඒ කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාවන්ගෙන් වැළකීමට නම. සම්මා ආජීව. සම්මා ආජීව කියන්නේ දෙහැමූපයාගත් දෙහැමි තනයෙන් ජීවත් වීම. ඒ කියන්නේ සම්මා කම්මන්ත, සම්මා වාචා කියන මේ දෙකෙන් යුක්තව. ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදව හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සැරපහස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම කියන මේවායින් වෙන්ව දෙහැමූපයාගත් දෙහැමි තනයෙන් ජීවත් වීම. මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕන කවුණු රාශියක් තියෙනවා. ඒ තමයි ඔය ඇත්තු ගිහි ජීවිතේ ගත කරනකොට මංගල සූත්‍රයක් දැන ඉගෙනගෙන ක්‍රියාවට නංවන්න ඕනේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, ධම්මික සූත්‍රය, පරාභව සූත්‍ර වගේ සූත්‍ර දේශනා දැන ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙන්නටම ඕනේ. එතනදී දැන් හිතන්න අපි අනන සූත්‍රයේ ගමු. බුදු පියාණන් වහන්සේව මුණ ගැහෙන්න මේ අපේ අනේපිඩි සිටුතුමා එක දවසක් එතුමා ඉදි කරපු ජේතවනාරාමයට ආවා. සන්ධ්‍යා වෙලාවේ බුදු පියාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නකොට අපේ අනේපිඩි සිටුතුමාට බුදු පියාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. දැන් මේ වෙනකොට අනේපිඩි සිටුතුමා සෝවාන් වෙලා හිටියේ. හැබැයි සෝවාන් වෙලා හිටිය බුද්ධ ශාසනයේ ප්‍රධානතම දායක මහත්මයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදාය
මේ ගෘහපතිතුමනි ගිහි කාමභෝගී ජීවිත ගෙවන ඔබ කාලයෙන් කාලයට සමයට ලබන්න ඕන සම්පත් හතරක් තියෙනවා. ඒ සම්පත් හතර තමයි අත්ති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං කියලා කියන්නේ. එතකොට අත්ති සුඛයන් කියලා කියන්නේ තමන්ගේ වයසට යෑම, දූපුතුන්ගේ කටයුතු, මව්පියන්ගේ කටයුතු සහ තමන්ගේ මුළු ජීවිතේම අනාගතය ගැන කල්පනා කරලා අද උපයාගත් ධනය, ධාන්‍ය, භවභෝග සම්පත්, දීපල, ඉඩකඩම්, යාන වාහන ආදිය තමන්ට තියෙනවා. අනාගතයේ බය වෙන්න කාරණාවක් නැහැ. මම බොහෝම කල්පනාවෙන් ජීවිතය සමබරව සකස් කරලා තියෙනවා කියන සතුට විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. අත්තිසුඛං කියන්නේ උපයාගත් ධනේ, දානේ, භවභෝග සම්පත්, යාන වාහන, දීපල, ඉඩකඩම් ආදිය තමන්ට තියෙනවා. අනාගතය ගැන බය වෙන්න කවුණක් නැහැ. මේ ජීවිතේ බොහොම සුරක්ෂිතයි. සියල්ල නිසියාකාරව පවත්වාගෙන යමින් තියෙනවා කියන සතුට විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. ඊට පස්සේ භෝග සුඛං. භෝග සුඛං කියලා කියන්නේ අර උපයාගත් ධනය, ධාන්‍ය, භවභෝග සම්පත්, දීපල, ඉඩකඩම්, යාන වාහන ආදිය තමන් සහ තමන්ගේ ස්වාමි භාර්යාවන්, අඹු සැමියා, ඒ වගේම තමන්ගේ මව්පියන්, ඒ වගේම තමන්ගේ දූ දරුවන් සහ තමන්ගෙන් යැපෙන්නා ඒවා බුද්ධි විඳින්මින් සුවසේ ජීවත් වෙනවා. හැමෝගේම ජීවිත සුරක්ෂිතයි. ඔක්කොම කාලා බීලා සතුටින් පහසුවෙන් සුවසේ ජීවත් වෙනවා කියන දෙවෙනි සතුටත් විඳින්න පුළුවන්කම තියෙන්නට ඕනේ. තුන්වෙනි සතුට තමයි අනන සුඛං. අනන සුඛං කියලා කියන්නේ මම පුංචි දෙයක් හෝ ලොකු දෙයක් හෝ කාටවත් කිසිම විදිහකින් කිසිම දෙයක් ණය නැහැ, මම ණයකාරයෙක් නෙමෙයි කියන සතුට විඳින්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. මොකද ණය වුණාට පස්සේ හිතට විශාල පීඩාවක්, හරිම බරක්, ලොකු තෙහෙට්ටුවක් ඇති වෙනවා. ඒක නාට ආරස්ථායක මාර්ගයේ පිළිපදින්න බෑ. ජීවිතේ අනාරාසිතව, ඒ වගේම ජීවිතේ කලමනාකාරීත්වයේ අවුල් සහගතව කරගෙන තියෙන හින්දා, දුරබල්ල නැති හින්දා ඒ වගේට දැටි පීඩාවක් ඇති වෙනවා. මේ මගපල් ලබන්නත් බැරි වෙනවා. මේ විදිහට අත්ති සුඛේ, භෝග සුඛේ, අන්න සුඛේ කියන මෙන්න මේ සැප තුන විඳින කෙනා තව ප්‍රබල සැපයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම විඳින්න ඕන. අර සැප තුන 16න් බෙදුවොත් පංගුවක් තරම්වත් ඒ සැප තුන වටින්නේ මේ අනවජ්‍ය සුඛේ තරම්. අනවජ්‍ය සුඛේ ගැන ගත්තාම ඉතින්දි මගේ කයින් කිසිම කෙනෙක්ට කිසිම වරදක් සිදු වෙලා නැහැ කියලා කල්පනා කරද්දී සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාතව හැසිරීම Taman අතින් වෙලා නැහැ. ඒ කියන්නේ තමන්ගේ පංච උපාදානස්කන්ධයට විපාක දෙන්න තමන්ම අකුසල කර්ම රැස් කරගෙන නැහැ. ඒ වගේම තමයි මගේ වචනේ කිසිම කෙනෙක්ට කිසිම වරදක් සිදු වෙලා නැහැ. තමන්ගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට නරක විපාක ලබා දෙන වචනයෙන් වන කර්ම රැස් කරගෙනත් නැහැ. ඒ වගේම සිතින් තමන්ගේ සිතින් කිසිම අකුසල කර්මයක් කරගත්තෙත් නැහැ. ඒ කියන්නේ තමන් අවිද්‍යා, මේ ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ දස අකුසල කර්මයන්ගේ මනෝ කර්ම 3යි, වාක් කර්ම 4යි, කාය කර්ම 3යි කියන මේ දස අකුසල්ම කරගත්තේ නැති කෙනෙක් කියන සතුට විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින්දී ජීවිත හරිම සමබර වෙන්නට ඕනේ. හැම වෙලාවෙම දුර කල්පනා කරලා තියන්නට ඕනේ. ඒ වගේම ජීවිතය ඊටාම පිළිවෙලකට ගොඩනංවා ගන්නට ඕනේ. සීලයෙන් ශක්තිමත් වෙන්නට ඕනේ. භාවනාදී කටයුතු කරමින් මඟපල් ලබන ගමන්ට බාධාවක් ඇති වෙන්නත් බෑ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම කියලා කියන්නේ නූපන් අකුසල් නූපත වීම, උපන් අකුසල් දුරු කිරීම. ඒ සඳහා කරන වීර්යය. නූපන් කුසල් උපදවන්නට කරන වීර්යය, උපන් කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර්යය. ඉතින් සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨාන සිහියට නමක්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවන්ට නමක්. සම්මා සමාධිය කියන්නේ ධාන අංග හිතේ දියුණු වන විදිහට ධානාදී උපදවා ගනිමින් විදර්ශනාවට හිම යොමු වෙමින් බලවත් කුසල් සිතේ ඒකාග්‍රතාවයන් ඇති කරගන්න එකට නමක්.
මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දැන ඉගෙනගෙන ඒ ක්‍රියාවට නංවමින් ඊටාම පැහැදිලි සමබර ජීවිතයක් ඇතුව මව්පියන්ට ප්‍රස්ථාන කරමින් අඹසැමියන් රැක බලා ගනිමින් දූ දරුවෝ රැක බලා ගනිමින් දාන ආදී පින්දහම් කරමින් ධර්මයේ හැසිරෙමින් ධර්ම සාකච්ඡා පවත්වමින් බෝධිපාශික ධර්මතා වැඩි දියුණු වන විදිහට කටයුතු කරමින් නිවන් දකින්නට සුවසේ නිවන් දකින්නට වග බලා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අපි දැන් පහුගිය කාලේ තියෙන අඩුපාඩු දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට තියෙන අඩුපාඩු අපිට අවබෝධ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ අඩුපාඩු අපිට ඉදිරියේදී අපි හදාගත්තොත් අපිට අවස්ථාවක් තියෙනවද ඒ අඩුපාඩු වලින් වෙච්ච අකුසල කර්මයන් වලින් මිදෙන්න? අනිවාර්යයෙන්ම පින්වත් මහත්මයා බොහොම වටිනවා මේ ප්‍රශ්නය. කොයි වෙලාවකවත් කලින් වුණු අඩුපාඩු එකක්වත් මතක්වත් කරන්න එපා. ඒක එහෙම ඉතිහාසයටම එකතු වෙන්න අරින්න. ඒවායින් උණු කර්ම අවස්ථාව ආවොත් විපාක දීවි. නමුත් අවස්ථාව නොයන විදිහට ඔබට වග බලා ගන්නට පුළුවන්. ඒ තමයි කුසල් වැඩි දියුණු කරමින් ධර්මයේ හැසිරෙමින් කටයුතු කරනකොට අර අකුසලයන් යම් විදිහකට වෙලා තියෙනවා නම් ඒවා කාලානුරූපව යටපත් වෙමින් යාවි. ධිට ධම්ම වේදනීය මේ කුසලයේ රුකුල ලැබෙනකොට අර අකුසල් දුර්වල වෙවි යාවි. මතුවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව තියෙවි. ඒ නිසා කරපු පින් නැවත මතක් කරන්න. කරපු අකුසල් හැමෝටම තියෙනවා. සියලු දෙනාටම තියෙනවා. ගිහි පැවිදි මගපල් ලාභී නොලැබූ හැමෝටම තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ මොන තරම් අකුසල් තියෙනවද? එතකොට අපි ලෝසක මහරහතන් වහන්සේට දානයක් නොලැබෙන විදිහට මොන තරම් අකුසලයක් තියෙනවද? බුදු පියාණන් වහන්සේටත් විපාක දුන්නු කර්ම ගැන බුදු පියාණන් වහන්සේ පුබ්බ කම්ම ලෝහිත අපදානයේ සම්බන්ධ ඒ විස්තරයේදී දේශනා කළා තියෙනවා. එතකොට මේ විදිහට මේ අපි කරුණු වලට අවධානය යොමු කළාම හැමෝගේම ජීවිතවල යම් යම් කර්ම අතීතේ ඕන තරම් වෙලා ඇති. ඒ ගැන හැරිලවත් බලන්න එපා. අලුත් ඉපත්නා වගේ. හරියට අර අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ යතෝ හම්බගිනි අරියායේ ජාතියා ජාතෝ නාපිචානාමි සංජිච්ඡපානං ජීවිතා වූරූපීතා තේන සච්චේන සොතිතී හොත සුතිරබ්බස්සාති කියලා මම ආර්ය ජීවිතයේ ඉපදුණු දවසේ ඉඳන් කිසිම සත්‍යයක් ඝාතනය කළේ නැහැ කියලා සත්‍යක්‍රියාව කරන්නේ. එතකොට ධර්මයේ යම් දවසකද තීරුම් ගත්තේ තීරුම් ගත මොහොතේ ඉඳලා පැරණි සියලුම දේවල් අමතක කළා දාලා අලුතින් ඉපදනා හා සමානවම ධර්මයේ හැසිරෙමින් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මම කැමති ආපහු අර අපි පටන් ගත්ත මේ කර්ම මේ විඥාන මට්ටමේ කර්ම විඥාන මනෝ විඥානයේ කර්ම මට්ටමට ආපහු යන්න. චක්කුංච පටිච්ච රූපේති උපච්චති චක්කු විඥානං තින්නව සංගති පස්සෝ කියලා දිගටම යම් වේදිතං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේති පජානාති කියලා පපඤ්ඤාති කියලා කියනවනේ සයනස. එතනදී අර අන්තිමට තියෙන සංජානාති වේදිතං සංජානාති සංජානාති විතක්කේති විතක්කේති පපඤ්ඤාති අන්න ඒ ටික සයනස මේ අභිධර්ම න්‍යාය අනුව සිතක ගමන් කරන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නිසා. ඕපින්වත් මහත්මිය දැන් උතනදී සූත්‍ර දේශනා කියන්නේ සම්මුති දේශනා. එතනදී පුද්ගල භේදයේ අනුව තමයි බුදු පියාණන් වහන්සේ සම්මුති දේශනාවන් දේශනා කරන්නේ. අභිධර්ම පිටකයේ තියෙන පරමාර්ථ දේශනා. අභිධර්ම පිටකයේදී ඒ කරුණ අපි චිත්ත වීතිය ඔස්සේ සාකච්ඡා කළොත් තමයි වඩා පහසු වෙන්නේ. ඒ තමයි අතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද, ඒ වගේම පංචද්වාරා වචනේ හෝ භවංග පච්ඡේදමයි මනෝද්වාරා වචනේ වෙන්නේ.
ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, ඒ සම්පටිච්ඡන සංතීරණ, වොත්තපන, ඒ වගේම ජවන විදිහට ජවන් හතක් තදාරම්මන මේ